ආයිබෝවන් සුපුරුදු විදියටම සිකුරාදා දවසේ සලපතල මළුව වැඩසටහන තුළින් අපි මේ හෝරාව කාල සීමාවේ අදත් ඔබ දැනුවත් කරන්න හදන්නේ ඔබේ එදිනදා ජීවිතයට වැදගත් වෙන නීතිමය කරුණක් සම්බන්ධයෙන්. හිතවතුනි ඔබට මතක ඇති පහුගිය අවස්ථාවල අපි ඔබව දැනුවත් කළා අනිශ්චල දේපල එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉඩකඩම් වලටනේ. ඉඩකඩම් වල අයිති අපි කොහොමද ලබා ගන්නෙ? ඉඩකඩම් වල අයිති බැහැර කරන්නේ කොහොමද? ඒ වගේම ඉඩකඩම් වලට අදාළ මේ උරුම අයිතිවාසිකම් ගැනත් අපි කතා කරා. ඔය වගේ නිශ්චල දේපල සම්බන්ධයෙන් අපි විවිධ ශේෂ්ත්‍ර ආවරණය කරලා තියෙනවා අපේ වැඩසටහනේ. නමුත් අද දවසේ අපි හිතුවා ඔබ දැනුවත් කරන්න නිශ්චල දේපල වලට අදාළ සන්තකය සහ ඊට අදාළ වන නෛතික කරුණු. අදත් සුපුරුදු විදියටම ඔබ දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙනවා නීතිඥවරු දෙදෙනෙක්. අපි මුලින්ම හඳුනා ගනිමු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කොළඹ කලාපයේ උපසභාපතිතුමා වගේම කොළඹ නීතිඥ සංගමයේ සභාපති ධූරය හොබවන නීතිඥ සංජීව දහස්සනායක මහතා. ඔබතුමා බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. ඒත් එක්කම අපිත් එක්ක එකතු වෙනවා නීතිඥ ලසිත කණුවනාරච්චි මහතා. ඔබතුමාවත් බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. නීතිඥ සංජීව දසනායක මහතා වෙත මම හිතුවේ මුලින් යොමු වෙන්න. දැන් අපි ওই නිශ්චල දීපලවල සන්තකය ගැන අද කතා කරන්න යද්දී මුලින්ම මේ වැඩසටහන බලන අයට මේ පොඩි පැහැදිලි කිරීමක් කරමු නීතිඥතුමනි. මේ නිශ්චල දීපලක සන්තකය එහෙම නැත්නම් භුක්තිය කියලා කියන්නේ මොකක්ද? මම හිතන්නේ හොඳ කාලීන මාතෘකාවක් සහ විශේෂයෙන්ම සාගරිකා මේ වැඩසටහන ඔස්සේ මේ දක්වා කාලයකදී අපි වරින් වර දුටුවා සන්තකයට හා බැඳුණු අනිකුත් අයිතිවාසිකම් ගැන අයිතිවාසිකම් අත්පත් කර ගැනීම වගේ කාරණා. ඇත්තටම අපි අද අවධානය යොමු කරන්නේ අයිතිය අත්පත් කර ගැනීමේදී සන්තකය කියන කාරණාව කොහොමද අදාළ වෙන්නේ කියන එක. ඇත්තටම සන්තකය කියන්නේ අයිතියේම එක්තරා කොටසක්. ඒ කියන්නේ අයිතියක් තියන අයට නීතියේ උපකල්පනයක් තියෙනවා අයිතිය හා බැඳුණු සන්තකයක් ඔහුට හිමි විය යුතුයි කියලා. ඒ සම්බන්ධයෙන් තමයි අපි අද දවසේ කරන සාකච්ඡාව සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නේ. ඇත්තටම දැන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිශ්චල දේපල සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඉඩකඩම් සහ වතුපිටි සම්බන්ධයෙන්. දැන් මේ සම්බන්ධයෙන් අයිතිවාසිකම් එහෙම නැත්නම් අයිතිවාසිකම් හා බැඳුණු සන්තකය ලබා ගැනීමේදී සන්තකය කාලාවරෝධයෙන් එහෙම නැත්නම් කාලයත් එක්ක භුක්ති විඳලා ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කාලාවරෝධී ආඥා පනතේ සාගරිකා ප්‍රතිපදාන දක්වලා තියෙනවා ප්‍රතිපාදන. ඒවා ඔස්සේ ගන්නවා නම් යම්කිසි තැනැත්තෙක් Tamanගේම දේපලක් හැටියට tamunට එහි ප්‍රතිලාභය ලබා ගැනීමේ අරමුණින් වෙනත් කෙනෙකුගේ අයිතිවාසිකමක් පිළි නොගෙන යම්කිසි ආකාරයකට භුක්තිය දරීමක් සන්තකය කියලා රෝම ලන්දේසි නීතියේ පිළිගැනීමක් තිබෙනවා. ඒ රෝම ලන්දේසි නීතියේ මූලධර්ම තමයි ඊට පසු කාලයකදී ඇති කරපු කාලාවරෝධී ආඥා පනතේ අන්තර්ගත කරලා භුක්තිය සම්බන්ධයෙන් ඇතුළත් කරලා තිබෙන්නේ. ඇත්තටම කාලාවරෝධී ආඥා පනතේ වගන්තීන් සම්බන්ධයෙන් භුක්තිය සංසන්දනය කරලා බැලුවොත් කාලාවරෝධය ලබා ගන්න නම් යම්කිසි භුක්තියට සවි කර ගන්න නම් ඒ කියන්නේ අපි භුක්ති විඳලා ඒ භුක්තියට අයිති කරගන්නවයි කියන එක තමයි භුක්තියට සවි කරගන්නවයි කියලා කියන්නේ. එතකොට ඒ වගේ තමුන් භුක්තිය විඳලා භුක්තිය හරහා යම්කිසි නීතිමය අයිතියක් ඒ දේපලට සාරෝපණය කරගන්න අවශ්‍ය නම් එය දීර්ඝ කාලයක් අඛණ්ඩවත්, නිර්වුල්වත් අයගේ අයිතිවාසිකම් පිළි නොගෙනත් භුක්ති විඳින්න අවශ්‍යයි. ඒක තමයි අපි දල වශයෙන් කියනවා නම් යම්කිසි විදිහකට භුක්තිය කියන්නේ මොකක්ද කියන එක. එහිදී ඊටාත්ම වැදගත් ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් ඒ මාතෘකාවට මම හිතන්නේ අපේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලසිත මහත්මයාත් ඉන්න නිසා එතුමත් පැහැදිලි කරાવી යම්කිසි දේපලක වෙනත් කෙනෙකුගේ අයිතියක් වෙනුවෙන් භුක්ති විඳිනවා නම් උදාහරණයක් හැටියට කුලීකාරයෙක් කුලී මුදලක් ගෙවමින් භුක්ති විඳිනවා නම් එහෙම කෙනෙක්ට භුක්තිය අයිතියක් හැටියට සවි කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන කාරණාවත් මතක් කරන්න කැමතියි මේ. ඔව්. එතකොට දැන් නීතිඥතුමනි දැන් සංජීව දසනායක මහතා කිව්වා මේ කාලයක් තිස්සේ භුක්ති විඳලා සන්තකය ලබා ගන්න පුළුවන් කියලා. ඒ ආකාරයට විතරද යම් පුද්ගලයෙකුට සන්තකය ලබා ගන්න පුළුවන් වෙන ක්‍රම තියෙනවද නැත්නම් සන්තකය ලබා ගත හැකි? දැන් සාගරිකා අපි සන්තකය කියලා කිව්වහම එකක් තියෙනවා අයිතිය සමග බැඳුණු දෙයක් තමයි සන්තකය කියලා කියන්නේ. එතකොට යම් නිශ්චල දේපලක අයිතිකාරයාට නීත්‍යානුකූල හිමිකාරත්වයේ දරන එක්කෙනාට නිතැතින්ම සන්තකය දැරීමේ අයිතියකුත් හිමි වෙනවා. එතකොට අයිතිය හා බැඳුණු දෙයක් තමයි සන්තකය. එතකොට අයිතිකාරයාට පුළුවන් සන්තකය දරන්න.
ඕකට ව්‍යතිරේකය තමයි අයිතිකාරයා නොවන එක්කෙනෙක් සන්තකය දැරීම. කියන්නේ අපි කියන්නේ පේපර් ටයිටල් එක නැත්තම් ඔප්පු වලින් ලැබිච්ච අයිතිය ලැබිච්ච පුජ්‍යලයාට පුළුවන් කොහොමත් එයාට ඔහුට නීත්‍යානුකූල සන්තකය දරන්න පුළුවන්. හැබැයි ඒ අයිතිය ලැබුණ එක්කෙනාට පටහැනි ලෙස පරිබාහිරව වෙනත් තැනැත්තෙකු සන්තකය දැරීම තමයි ව්‍යතිරේකය. දැන් එවැනි අවස්ථාවක් තමයි අපේ නීතියේ සංකීර්ණතාවයක් මතුවෙන්නේ. එතකොට අපේ සංජීව දසනායක මහත්මයා කිව්වා වගේ ඒක ක්‍රම දෙකක් වෙන්න පුළුවන්. දෙකක් හෝ තුනක් වෙන්න පුළුවන්. එකක් තමයි සන්තකය දරන්න පුළුවන් අයිතිකාරයාගේ හිමිකම පිළිගෙන දසනායක මහත්මයා කිව්වේ කුලීකාරයෝ අවසරලාභීන්. එතකොට අයිතිකාරයාගේ හිමිකම පිළිගෙන තමයි භුක්ති විඳින්නේ. එතකොට අයිතිකාරයාගේ ගෙවල් කුලී භාවය යටතේ නම් ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුම යටතේ තමයි ඒ භුක්තිය තියෙන්නේ. එතකොට ගිවිසුම අවසන් කිරීමේ හැකියාව දෙපාර්ශ්වයටම තියෙනවා යම් යම් සීමා කිරීම වලට යටත්ව. ඊළඟ එක තමයි අවසරලාභියෙකු ලෙස හිමිකාරයාගේ අයිතිකාරයාගේ අවසරය මත සන්තකයට එනවා. එතකොට මේ අවසරේ අයිතිකාරයා දුන්න අවසරය අවසන් වුණාම සන්තකය දරන එක්කන යන්න ඕන. ඒක කැමැත්ත මත සන්තකය දැරීම. ඊළඟ කාරණය තමයි ප්‍රතිවිරුද්ධ අයිතිය. දැන් සංජීව දසනායක මහත්මයා කිව්වේ කාලාවරෝධී අයිතිය. අයිතිකාරයාගේ හිමිකම පිළිගන්නේ නැතුව බලහත්කාරයෙන් සන්තකය දැරීම. ඇත්තටම මේක බලහත්කාරයෙන් විය යුතුයි. බලහත්කාරයෙන් සන්තකය දැරීම. ඒක අවස්ථාවක්. ඒ අවස්ථා දෙකම තියෙනවා. තව අවස්ථාවක් තිබෙනවා යම් දේපොළක් තියෙනවා අයිතිකාරයා වෙනම ඉන්නවා. නමුත් සන්තකය දරන එක්කෙනාටත් කෙටිකා නීත්‍යානුකූල ලෙස සන්තකය දැරීමේ අයිතියක් තියෙනවා. එතකොට අයිතිකාරය ඔබ දන්නවා කොච්චර අයිතිකාරයෙක් හිටියත් හිමිකම සහ සන්තකය කියන එක එකට යන අවස්ථාවලුත් තියෙනවා, එකට නොයන අවස්ථාවලුත් තියෙනවා. එතකොට අයිතිකාරයෙකුට පුළුවන් සන්තකය ලබා ගන්න. හැබැයි අයිතිකාරයෙක්ට උනත් සන්තකය කියන එක ඔහුට කැමති විදිහට ලබා ගන්න බෑ. ඒක ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් තියෙනවා. යම් වෙලාවකදී මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අයිතිකාරයාගේ කැමැත්තට පටහැනිව ඉඳලා කාලාවරෝධය මත අයිතියට පටහැනි අයිතිවාසිකම් කියන්නත් පුළුවන්. ඒ වගේම තව නීතිය සංකල්පයක් තිබෙනවා යම් තැනැත්තෙකු භුක්තියේ ඉන්නවා නම් ඒ භුක්තියේ තියෙන තැනැත්තාට එම දේපෙළෙහි අයිතියක් තියෙනවාය කියලා සිතීමේ හැකියාවක් සිතීමේ පූර්ණ නිගමනයක් තියෙනවා. එතකොට ඒ නිසා යම් පුජ්‍යලයක භුක්තියේ ඉන්නවා නම් ඒ භුක්තියේ ඉන්න පුජ්‍යලයාත් අර අයිතිකා හිමිකම තියෙන එක්කෙනාට පරිබාහිරව ස්වාධීනව භුක්තිය ඉන්නවා කියලා යම් විදිහකට හිතන්නට පුළුවන්. එතකොට එවැනි තැනැත්තෙකු වුණත් අයිතිකාරයෙක් කොහේ හරි වෙන තැනක හිටියත් ඒ අයිතිකාරයාට ඒ භුක්තිය සන්තකය දරන තැනැත්තාව තමන්ගේ අභිමතය පරිදි එලවන්න බෑ. ඒ සන්තකය දරන තැනැත්තාටත් ඒ සන්තකය දැරීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි තේරුම් ගන්නට ඕන කාරණේ තමයි හිමිකාරත්වය තමක සන්තකය බැඳිලා තියෙනවා වගේම සන්තකය ස්වාධීනවත් තියෙන්නට පුළුවන්. එතකොට ඒ ස්වාධීනව තියෙන සන්තකය හිමිකාරත්වයේ යටතේ වෙන්නත් පුළුවන්, ස්වාධීනව වෙන්නත් පුළුවන්. ඔව්. එතකොට නීතිඥතුමනි දැන් මේ ඔබතුමා කිව්වා මුලින්ම කිව්වා දැන් කාලාවරෝධ අයිතියක් ගැන. ඒ කියන්නේ කාල භුක්ති විඳීමකින් සන්තකයේ ඉන්න අවස්ථාවක්. ඒ වගේම ඔප්පුවකින් ලේඛනමය හිමිකමකින් ඇවිල්ලා සන්තකේ ඉන්න පුළුවන්. ඔය කුමන අවස්ථාවක වුණත් සන්තකයේ දරන කෙනෙකුට මොනවද තියෙන අයිතිවාසිකම්? ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඒ අයිතිවාසිකම අපේ ලසිත නීතිඥතුමා කිව්වා වගේ ඒ භුක්තිය කවර ආකාරයකින් හිටිය වුණත් ඒ භුක්ති විඳින තැනැත්තාට භුක්තිය හා බැඳුණු යම් යම් අයිතිවාසිකම් තිබෙනවා. උදාහරණයක් තමයි දැන් ඔබතුමිය කිව්වා වගේ ඔප්පුවකින් අයිතිය ලැබුණු කෙනෙක්ට ඒ දේපල භුක්ති විඳීමේ අයිතිවාසිකම නෛතික අයිතිවාසිකමක් තිබෙනවා. ඒ නෛතික අයිතිවාසිකම තමයි උපකල්පනය, ඒක තමයි නියමය. එතකොට එයට ව්‍යතිරේක අවස්ථාවක් හැටියට වෙනත් කෙනෙක් භුක්තියේ ඉන්නවා නම් ඒකට නීතියෙන් ප්‍රතිකර්ම ලබලා දීලා තියෙනවා ඒ තැනත්තාව එලවන්න. ඒ වගේම තමයි එම අයිතියක් නැතුව අර කලින් කිව්වා වගේ අයිතියක් පිළිගන්නේ නැතුව ප්‍රතිවිරුද්ධ විදිහට භුක්ති විඳින අයටත් භුක්ති විඳීමේ අයිතිවාසිකමක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි සරල භාෂාවෙන් කියනවා නම් ගෙදරක කුලියකට ඉන්න කෙනෙක්ට අයිතිවාසිකමක් තියෙනවා මට මේ ගෙදර නිදහසේ ඉන්න පුළුවන් කියන නිදහස ඔවුන්ට මානසිකව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කුලියට ඉන්නවා කුලියේ ගෙවල් අයිතිකාරයාට ඕනම දවසක හෙට උදේ වෙද්දී එලවන්න පුළුවන් කියලා නීතියක් තියෙනවා නම් එතන මේ සමාජ සුරක්ෂිතතාවය මානසික සහනයක් යම් කිසි කෙනෙක්ට ලැබෙන්නේ නැහැ.
ඒ తත්වය සුරක්ෂිත කරන්න තමයි නීතියෙන් ප්‍රතිපාදන දාලා තියෙන්නේ. කුලිය ගෙවලා හෝ කුලිය නොගෙවා හිටියා වුණත් කුලීකාරයෙක්ට කුලියට ඉන්න කුලී නිවැසියෙක්ට ඔහුගේ භුක්තිය දරා ගන්න යම් යම් සීමා කිරීම වලට යටත්ව අයිතිවාසිකමක් තියෙනවා. ඒ කියන්නේ නිදහසේ භුක්ති විඳින්න අයිතියක් තියෙනවා කියලා ඔබතුමා. ඒ වගේම තමයි අපි හිතමුකෝ සාගරිකා ගිවිසුමකුත් නැතුව එහෙම නැත්නම් යම්කිසි අවසරයකුත් නැතුව මම හිතන්නේ අවසරය කියන එක පැහැදිලි කරන්න වෙයි. අවසරය ලාභියෙක් හැටියට භුක්ති විඳිනවයි කියන එකෙන් අපි අදහස් කරන්නේ ගොඩක් වෙලාවට කුලී ගිවිසුමක් හෝ මුදලක් ගෙවීමකින් තොරව යම්කිසි දේපලක ඉන්න දෙන කැමැත්ත. බොහෝ විට ඒ සිද්ධ වෙන්නේ අපි රස්සාව කරන කෙනෙක් ස්වාමියා අපිට කියනවා රස්සාව කරන කාලය අතරතුරදී ඔය ගෙදර පදිංචි වෙලා ඉන්න කියලා. එතකොට ඒක වාචිකව දෙන අවසරයක්. එහෙම නැත්නම් තවත් කෙනෙක් ගෙයක් හදා ගන්නකම් මේ ගෙදර ඉන්නම් කියලා දැනුත්කම හෝ එහෙම නැත්නම් හිතවත්කමට දෙන අවසරයත් අවසරලාභීත්වයේ තුලට වැටෙනවා. දැන් ඒ විදියට අවසරලාභියෙක් හැටියට ඇතුළු වුණා වුණත් ඔහුටත් ඒ දේපලේ භුක්ති විඳින්න අයිතිවාසිකමක් තියෙනවා. ඒ නිවසෙන් නිර්පණව නම් අවසරේ ලබා දුන්න ගෙවල් හිමියා එහෙම නැත්නම් අයිතිකරුට යම් යම් ක්‍රම විධි විධාන තියෙනවා නීතිය මගින් සලසපු ඒ ක්‍රම අනුගමනය කරන්න අවශ්‍යයි. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි අවසරලාභියෙකුත් නොවන එහෙම නැත්නම් අයිතිකාරයෙකුත් නොවන අවස්ථාවකදී තවදුරටත් එහෙම බලෙන් ඇවිල්ලා බෙල්ලෙන් ඇදලා එළියට දාන්න ප්‍රතිපාදනයක් නීතිය අනුමත කරන්නේ නැහැ. ඒක නිසා ඒ වගේ අවස්ථාවකදී ප්‍රාථමික නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ගැන අපි කතා කරනවා ඉදිරියේදී ඒ පනතේ විධි විධාන අනුව යම් යම් අයිතිවාසිකම් ලැබෙනවා. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී සාකච්ඡා කරද්දී සම්බන්ධ වෙවි. ඔව්. ඇත්තට මම හිතුවේ මේ මට දැන් ඔබතුමා කතා කරද්දී මතක් වුණේ ඔය මේ අපි අහනවනේ 66 නඩු කියලා ඔබතුමා අදහස් කරේ ප්‍රාථමික අධිකරණ සංවිධාන පන්ති යටතේ මම හිතන්නේ ඒ ගැන වෙන්නේ නැති 66 නඩු කියලා ඔය මහේස්ත්‍රාත් උසාවියේ පවරන නඩුත් මේ සන්තකය සම්බන්ධ නඩුද නීතිචතුමනි. ඔව් ඔව්. දැන් ඒක තමයි අපි සාගර දැන් අපි ඉස්සෙල්ලා තැනට ආපහු සම්බන්ධ වෙනවා. එතකොට සන්තකය කිව්ව එක අපේ දසනායක මහත්මයා කිව්ව විදිහට අයිතිකාරයෙක්ගේ සන්තකය වෙන්න පුළුවන්, අයිතිකාරයෙක්ගේ අවසරයේ මත තියෙන සන්තකයක් වෙන්න පුළුවන්, අයිතිකාරයෙක්ට පටහැනි සන්තකයක් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු යම් ඉඩමක් තියෙනවා, හිස් ඉඩමක් තියෙනවා, අයිතිකාරය නැති වෙලාවක බලාත්කාරයෙන් අයිතිකාරය නොදැනුවත්ව කවුරු හරි පදිංචි වෙනවා. හැබැයි එහෙම පදිංචි වුණා කියලා අයිතිකාරයට ඇවිල්ලා අර තනත්තාව සති දෙක තුනක් හරි යම් කාලයක් ඉන්න තැනත් එක්ක අයිතිකාරයට ඇවිල්ලා බලෙන් එළියට දාන්න බෑ. නීතිය අතර ගන්න බෑ. ඒකට ක්‍රමවේදයන් තියෙනවා. එතකොට එකක් අපරාධ නීතිය යටතේ පියවර ගන්න පුළුවන්, අයුතු ඇතුළු වීම කියන වරද යටතේ පියවර ගන්නට පුළුවන්. නමුත් සන්තකය ලබා ගැනීමට නම් එවැනි අවස්ථාවකදී බලහත්කාරයෙන් තමන්ගේ දේපලකට ඇතුළු වුණු තැනැත්තෙකු එළියට දාලා සන්තකය ලබා ගැනීමට තියෙන එක විකල්පයක් තමයි 66 නඩුව කියලා කියන්නේ. හැබැයි අපි ඒක වරදවා වටහා ගත යුතු නැහැ. ඒක මේ භුක්තිය ලබා ගැනීමට තියෙන ප්‍රතිකර්මයක්මත් නෙමෙයි. ඒක ප්‍රාථමික අධිකරණ නඩු විධාන සංග්‍රහයේ 66 වගන්ති යටතේ තිබෙන ඒ ප්‍රතිපාදනය සාමය ආරක්ෂා කිරීම සඳහා තියෙන ප්‍රතිපාදනයක්. එතකොට යම් අවස්ථාවලදී ඔබ දන්නවා ඔය භුක්තිය නිසා සාමය කඩවීම වෙන්න පුළුවන්. දැන් කාගේ හරි ඉඩමකට නැත්තම් ඉඩමේ කොටසකට තව පාර්ශවයක් බලෙන් ඇතුළු වුණොත් එහෙම ඕක ආරවුලක් වෙනවනේ. බලෙන් ඇතුළු වුණු තැනත්තා එලවන්න යනවා අයිතිකාරයා. ඊට පස්සේ බලෙන් ඇතුළු වුණු තැනත්තා අයිතිකාරයා එලවන්න එනකොට ඒකට ප්‍රතිරෝධය දක්වනවා. එතකොට ඕක සාමය කඩවීමක් වෙනවා. සමහරවිට ඔබ දැකලා තියෙනවා ඔය වගේ ප්‍රශ්න නිසා ඒක මිනිමරුම් වලින් අවසන් වෙන අවස්ථාවල් තියෙන්න පුළුවන්. දැන් අන්න එවැනි තත්වයක් වළකා ගැනීම සඳහා සාමය ආරක්ෂා කර ගැනීමට කරන්න පුළුවන් తాවකාලික ප්‍රතිකර්මයක් තමයි මේ 66 වගන්තිය යටතේ නඩුකරයක් කියලා කියන්නේ. එතකොට ඒකෙදි ගොඩක් වෙලාවට ක්‍රම දෙකක් තියෙනවා 66 නඩුවක් කිව්වහම. 66 නඩුවක් එකක් තමයි පොලිසියට හැංගෙනවනේ. දැන් ගොඩක් ආරවුලක් ඇති වුණාම පොලිසියට යනවනේ. අපේ ඉඩමට කවුරු හරි බලෙන් පැන්නොත් එතකොට ගිහලා පොලිසියට පැමිණිලි කරනවා. මෙන්න අපේ ඉඩමට බලෙන් පැනලා තියෙනවා. අපි ඒක ඒ ඉඩම බලන්න ගියාම මේ අපිට යන්න දෙන්නේ නැහැ. තර්ජනය කරනවා. ඊට පස්සේ අනිත් එක්කෙනා පොලිසියට ගිහිල්ලා කියනවා ඒකට මෙන්න මේ මම අපේ මේ ගේ ඇතුලේ ඉන්නවා. අපේ ගෙදර ඉන්නකොට මේ පිට මිනිස්සු ඇවිල්ලා අපිව බලෙන් එළියට දාන්න හදනවා. අපිට තර්ජනය කරනවා කියලා පොලිසියට පැමිණිලි කරනවා. එතකොට ඒ වගේ ඒ ආරවුල පොලිසියට යනවා. එතකොට පොලිසියට තේරෙනවා නම් මේ භුක්තිය පිළිබඳ ආරවුලක් තියෙන්නේ යම්කිසි ඉඩමක හෝ ගේයක හෝ භුක්තිය පිළිබඳ ආරවුලක් තිබෙන්නේ. ඒ ආරවුල නිසා
සාමය කඩවීමේ බලවත් අවදානමක් තිබෙනවා. නැත්නම් සාමය දැන්ටමත් කඩ වෙලා සහ සාමය කඩවීමේ බලවත් අවදානමක් තිබෙනවා කියලා පොලිසියට තේරෙනවා නම් පොලිසියට පුළුවන් ඒක ප්‍රාථමික අධිකරණයට නැත්නම් මහේස්ත්‍රාත් අධිකරණයට 66 වගන්තිය යටතේ ප්‍රාථමික අධිකරණ අඩු විධාන සංග්‍රහයේ 66 වගන්තිය යටතේ මුල් තොරතුරු වාර්තාවක් පොලිසියට පුළුවන් ඉදිරිපත් කරන්න මහේස්ත්‍රාත් අධිකරණයට. ඒක එකක්. දෙවෙනි එක තමයි අපි හිතමු සමහර වෙලාවට පොලිසිය පියවර ගන්නෙ නැහැ. මේ සාමය කඩවීමේ තත්ත්වයක් තියෙනවා. එතකොට අගතියටපත් පෞද්ගලික පාර්ශවයකට පුළුවන් තමන්ට පෞද්ගලික තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරන්න මහේස්ත්‍රාත් අධිකරණයට. හැබැයි එවැනි අවස්ථාවකදී පෞද්ගලික පාර්ශවයට සිද්ධ වෙනවා අධිකරණය සෑහීමකට පත් කරන්න මේක භුක්තිය පිළිබඳ ආරවුලක් තියෙනවා වගේම සාමය කඩවීමක් තියෙනවා කියලා. එතකොට ප්‍රාථමික අධිකරණ සංවිධාන පනතේ 66 වගන්තිය යටතේ අධිකරණයට අධිකරණ බලය ලැබෙන්න ඒක මහේස්ත්‍රාත් අධිකරණ දිසා අධිකරණය නෙමෙයි මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය ලැබෙන්න නම් එකක් තමයි භුක්තිය පිළිබඳ ආරවුලක් වෙන්න ඕන. ඒ වගේම සාමය කඩවීමක් තියෙන්න ඕන. ওই දෙක තමයි 66 වගන්තිය කියන නඩුවක පදනම. අපි නීතිඥතුමනි තවදුරටත් කතා කරමු 66 නඩු ගැන මේ කෙටි විරාමයෙන් පස්සේ. හිතවතුනි විරාමෙන් පස්සේ අපි නැවතත් එකතු වෙන්නේ සලපතල මළුව සමග. අපි අද දවසේ කතා කරමින් ඉන්නේ නිශ්චල දේපල වලට අදාළ සන්තකය සහ ඊට අදාළ වන නීතිමය තත්ත්වයන් පිළිබඳව. නීතිඥතුමනි අපි මේ ලසිත කණුවනාරච්චි නීතිඥතුමා පැහැදිලි කරා මේ 66 නඩුවක් පටන් ගන්න ආකාරය. එතකොට මේ කොහොමද අධිකරණයේදී මේ 66 නඩුවක තමන් භුක්තිය හිටියා කියන කාරණා ඔප්පු කරන්නේ? සාගරිකා මේ දැන් 66 නඩුව කියන එක ඇත්තටම දැන් ජනගත වෙච්ච සංකල්පයක්. ඔය 66 කියන නඩුව 66 වගන්තිය අදාළ වෙන්නේ ප්‍රාථමික නඩු විධාන සංග්‍රහයට. එතකොට ඔය ප්‍රාථමික නඩු විධාන සංග්‍රහය 66 වගන්තිය ඉඳන් ඉදිරියට යන වගන්තීන් වල තමයි ඔය දේවල් අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි අද ඔය වගන්තීන් ගැන කතා නොකලත් අපි පොදුවේ සමස්තයක් වශයෙන් අපි ඔබට අදහසක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ කොයි ආකාරයටද මේ වගේ විමසීමක් පවත්වන්නේ සහ ඒ විමසීමේදී අපි ගන්න ඕනේ මූලික උපචාරයන් සහ අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය මොකක්ද කියන කාරණාව. ඇත්තටම ඔබතුමිය අහපු ප්‍රශ්නට ඍජු පිළිතුරක් දෙනවා නම් 66 වගන්තිය යටතේ අර අපේ නීතිඥතුමා කිව්වා වගේ බොහෝ විට මේ වගේ ගැටලුවක් ඇති වෙන්නේ නෛතිකව ඇතුළත් වෙච්ච පාර්ශවයන් එක නෙමෙයි ගොඩක් වෙලාවට බලහත්කාරයෙන් ඇතුල් වෙච්ච පාර්ශවයන් අතර තමයි සාමය කඩවන ආකාරයේ මේ භුක්තිය සම්බන්ධයෙන් ගැටලු ඇතිවන්නේ. ඒ වගේ වෙලාවකදී භුක්තිය ඔප්පු කිරීමේ භාරය තමයි වැදගත්ම සහ ප්‍රධානම කාර්යභාරය වෙන්නේ. ඉතින් ওই භුක්තිය ඔප්පු කරනවයි කියන කාරණාවේදී ඔබ මතක තියාගන්න ඕනේ භුක්තිය ආරවුලට මාස 2කට පෙර කාලයකදී තිබුණු භුක්තියක් ඔප්පු කරන්න පුළුවන් වෙන තැනැත්තෙකුට තාවකාලික විධානයක් හැටියට සිවිල් අධිකරණයක් ඒ භුක්තියට සහ අයිතිවාසිකම් වලට සම්බන්ධව සියලුම කරුණු කාරණා නඩු විභාගයකදී සලකා බලන තෙක් තාවකාලික ප්‍රතිකර්මයක් සහ මෙතුමා කිව්වා වගේ සාමය ආරක්ෂා කර ගැනීම සඳහා වන තාවකාලික ප්‍රතිකර්මයක් හැටියට භුක්තිය ලබා දීම සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී සාගරිකා අපි වැදගත්ම කාරණාව තමයි අපි මතක තියාගන්න ඕනේ පසුගිය මාස 2 කාලය තුලදී කවර පාර්ශවයකටද භුක්තිය තිබුණේ බොහෝ විට ඒ පාර්ශවයට తాවකාලිකව භුක්තික ප්‍රතිකර්මයක් හැටියට භුක්තිය ලබා දීම සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී පහුගිය මාස 3 තුල භුක්තිය දරුවයි කියන්න දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සහ ඒ වගේම ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කිරීම වැදගත් වෙනවා. ඒකෙදී අපි අධිකරණ වලදී ගොඩක් වෙලාවට දකිනවා ඔය ලයිට් බිල් වතුර බිල් පාවිච්චි කරනවා වගේම ඊට අමතරව ගමේ වැඩි දෙනෙක්ගේ දිවුරුම් ප්‍රකාශ ලබා දීමත් අපේ ගොඩ දෙනෙක් පුරුදු වෙලා තියෙන මේ 66 හා බැඳුණු සංකල්පයක් බවට පත් වෙලා තියෙනවා. සමහර සේවාදායකින් මම අහලා තියෙනවා උන් කියනවා ගමේ වැඩිම දිවුරුම් ප්‍රකාශ දෙන කෙනාට තමයි 66න් භුක්තිය හම්බෙන්නේ කියලා. නමුත් ඒක ඇත්තටම ඒක සංකල්පයක් හැටියට නිවැරදිම සංකල්පයක් නොවේ කියලා අපි කියන්න ඕනේ. ඒකෙන් අරමුණු වෙන්නේ මේ පහුගිය මාස 2 තුල tamunට
ඔප්පු කරගන්න පුළුවන් නම් භුක්තියක් දරුවාය කියලා ඒ පාර්ශවයට ඇත්තටම తాවකාලික භුක්තියක් ලැබෙනවා සිවිල් අධිකරණයක් සම්පූර්ණ වශයෙන් තීන්දුව කරලා අයිතිය සහ භුක්තිය සම්බන්ධයෙන් තීන්දුවක් කරන තෙක්. හරි. එතකොට නීතිඥතුමනි දැන් අපි සමහරවිට සමාජයේ අපිට අහන්න දකින්න ලැබෙනවා දැන් ඔය ඉඩකඩම් වල භුක්තිය නැති වෙන අවස්ථා වගේම මේ සමහර විට තමන් වසර ගණනාවක් තිස්සේ පාවිච්චි කරපු මාර්ගයට යන්න බැරි වෙන්න අවහිර කරලා තියෙන්න පුළුවන්. සමහරට අපි පාවිච්චි කරන පාරට එකපාර ගේට්ටුවක් දාලා අපේ යාමීමේට අපහසු වෙන විදිහට කටයුතු කරලා තියෙන්න පුළුවන්. ඔය වගේ වෙලාවකත් අපිට 66 නඩුවකින් මේ සහනයක් ලබා ගන්න පුළුවන්ද? ඔව් ඔසාගර. නැවතත් අපි කිව්වොත් මතක් කරොත් 66 නඩුවක් කියන්නේ සාමය කඩ කිරීම සිදුවන අවස්ථාවක සාමය ආරක්ෂා කිරීමට දෙන తాවකාලික නියෝගයක්. අර සංජීව දසනායක මහත්මයා කිව්වා වගේ ඉඩමක නම් මාස 2ක කාලයක් තුල මුල් තොරතුරු වාර්තාව ඉදිරිපත් කරන අවස්ථාවේ ඉඳලා මාස 2ක අතීතයට ගිහිල්ලා භුක්තිය තිබුණේ කාටද? ඔහුට සාමකාමී ලෙස භුක්ති විඳින්න කියලා අවවාද කරනවා. මේ මාස 2 ඇතුළත කාලය සීමාව තුළ කාව හරි නිරපලා තිබුණා නම් නිරපුණු පාර්ශවය අප භුක්තියේ ස්ථාපනය කරනවා. කරලා අවසානයේ අනිවාර්යයෙන්ම අවවාද කරනවා සාමය කඩ කරන්නේ නැතුව ඉන්න. මොනවා හරි ඊට වඩා ප්‍රශ්නයක් තියෙනවා නම් සිවිල් අධිකරණයක විසඳ ගන්න කියලා. ඕක තමයි පදනම. හැබැයි දැන් ඔය නියෝගය කරන්නේ 68 වගන්තිය යටතේ. ඔකට විනාශ නියෝගයක් තමයි මාර්ග සම්බන්ධයෙන් ඔය පරවශතා සම්බන්ධයෙන් වෙනකොට 69 වගන්තිය යටතේ නියෝගයක් කියලා කියනවා. ඊට වැඩි පොඩ්ඩක් වෙනස්. එතනදී අර මාස 2ක කාලයක් තුල භුක්තිය කියන සංකල්පය නෙමෙයි බලන්නේ. එතනදී බලන්නේ යම්කිසි පරවශතාවයක්. පරවශතාවයක් ගාම තේරෙන්නේ නැත්නම් අපි මාර්ගයිතියක් එහෙම නැත්නම් ලිඳක් ගත්තොත් ලිඳකින් වතුර මේ ඇදීමේ අයිතියක් ඔය වගේ අයිතියක් නැත්නම් වතුර බැස්සවීමේ අයිතියක් මේ සියල්ලම පරවශතා අයිතිය. ඒකට එවැනි අවස්ථාවකදී බලන්නේ ඒ අර්බුදයට තුඩුදලා තියෙන පරවශතා අයිතියක් වශයෙන් භාවිතා කරලා තියෙනවද කියලා. එතකොට මාර්ගයක් නම් මේ මාර්ගයේ මාස 2ක් තුල භාවිතා කරා කියන පමණින් අපිට නැවතත් මේ මාර්ගය භාවිතා කිරීමේ අයිතියක් 66 නඩුවකින් ලබා ගන්න බෑ. ඊට වඩා එහා ගිහිල්ලා අපි ඒ මාර්ගය දීර්ඝකාලීනව අයිතියක් වශයෙන් භාවිතා කරා කියන එක අපි ඔප්පු කරන්න ඕනේ. ඒකෙන් අපි අදහස් කරන්නේ නැහැ මාර්ගයට ඔප්පුවක් තියනවා කියන එක ඔප්පු කරන්න ඕන කියලා. නමුත් ඒක අපි අයිතිවාසිකමක් වශයෙන් යම් කාලයක් පාවිච්චි කරලා තිබුණා. ඒ පාවිච්චි කරන අවස්ථාවේදී බලාත්කාරයෙන් කවුරු හරි එකට බාධා කරා. ඒ බාධා කිරීම නිසා දෙපාර්ශ්වය අතර සාමය කඩවීමේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ওই කාරණා ටික තමයි එවැනි අවස්ථාවක සලකා බලන්න තියෙන්නේ. එතනදිත් අපේ දසනායක මහත්මයා කිව්වා වගේ අධිකරණයේ 66 නඩුවකදී සාක්ෂි විමසීමක් වැඩි කරන්නේ නැහැ. එහෙම නොකරන්නෙත් නැහැ. කරන අවස්ථා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම පාර්ශ්වකාරයන්ගේ දියුණුම් ප්‍රකාශ පාර්ශවයන් කීපයක් ඉන්නවනේ. ඒ පාර්ශවයේ දියුණුම් ප්‍රකාශ සහ ඒ දියුණුම් ප්‍රකාශ වලට අමුණන ලද ලේඛන තමන්ගේ සන්තකය භුක්තිය තහවුරු කරන්න පුළුවන් ලේඛන මාර්ගයක් නම් මාර්ගය දීර්ඝකාලීනව භාවිතා කර බව සනාථ කරන්න පුළුවන් ලේඛන ඉදිරිපත් කරන්න පුළුවන්. සීමිත අවස්ථාවලදී අධිකරණයේ යම් අවස්ථාවලදී මූලික වශයෙන් සාමය කඩවීමක් තියෙනවද විෂය වස්තුව පිළිබඳව පැහැදිලිතා තියෙනකොට සමහර වෙලාවට වාචික සාක්ෂිත් ලබා ගන්නවා. ග්‍රාම නිලධාරීවරුන්ගෙන් පොලිස් නිලධාරීන්ගෙන් සාක්ෂි ලබා ගන්න අවස්ථාත් තියෙනවා. එතකොට අර ඒක තමයි අර සාමාන්‍ය ඉඩමක සහ මාර්ගයක අතර පොඩි වෙනස්කමක් තියෙනවා 66 නඩුවක් සම්බන්ධයෙන්. ඔව්. ඒ වගේම නීතිඥතුමනි දැන් ඔය 66 නඩුවක් හෝ 69 නඩුවකින් මේ මහේස්ත්‍රාත් අධිකරණයට යනවා වගේම පුද්ගලයෙක්ට සන්තකය හිමි වෙච්ච වෙලාවක සිවිල් උසාවියකටත් යන්න පුළුවන්ද? ඇත්තටම බොහෝ විට අපි දකිනවා ඔය 66 නඩුවකින් ආරවුලට යම්කිසි නියෝගයක් ලබා දුන්නා වුණත් ඒ ආරවුල ඇත්ත වශයෙන්ම අවසන් වෙන්නේ දිසාධිකරණයකින්. ඒ කියන්නේ ඒකට හේතුව තමයි මෙතුම අපේ කනුවනාරච්චි නීතිඥතුමා කිව්ව ආකාරයට මේවා අවසානාත්මක තීන්දුව නෙමෙයි. ඒවා හුදෙක්ම සාමය ආරක්ෂා කිරීම සඳහා ලබා දෙන නියෝග. ඒක නිසා ඇත්ත වශයෙන්ම පාර්ශවයන්ට තමුන්ගේ අයිතිය ඔප්පු කර ගැනීමට තමුන්ගේ භුක්තිය සනාථ කරගන්න සහ භුක්තිය ලබා ගන්න නිරපපු අවස්ථාවකදී නම් භුක්තිය ලබා ගන්න තියෙන සැබෑ ප්‍රතිකර්මය තමයි දිසාධිකරණයෙන් ලැබෙන ප්‍රතිකර්මය. ඒ සඳහා අවස්ථාවන් කිහිපයක් සහ මේක මේ අපි සාකච්ඡා කරන තරම්ම සාගරික සරල සංකල්පයක් නෙමෙයි. මේක ඊටාත්ම සංකීර්ණයි. නමුත් මම ඊටාත්ම සරල විදිහට කියන්න උත්සාහ කරනවා නම් සමහර පාර්ශවකාරයෝ අපි දැකලා තියෙනවා 66 නඩුව ඉවරුණයින් පස්සේ අපි ළඟට ඇවිල්ලා කියනවා මේකට තහනම් නියෝගයක් අරන් දෙන්න කියලා.
එතකොට ඒ තහනම් නියෝගයක් අරන් දීම සම්බන්ධයෙන් නිශ්චිත නඩු තීන්දුව තියෙනවා. එහිදී තීරණය වෙලා තියෙන තත්ත්වයක් තමයි මම මේ නීතිමය තත්ත්වයට ගොඩක් යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් සරලව කියනවා නම් 66 නඩුව අහන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ. එතකොට දිසාධිකරණයේ නඩුවත් මේක මුල් අවස්ථා අධිකරණයක් ලංකාවේ තියෙන ප්‍රාථමික අධිකරණය දැන් මහේස්ත්‍රාත් අධිකරණයේ තමයි ප්‍රාථමික නඩු විධාන සංග්‍රහයේ බලතල තිබෙන්නේ. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයත් මුල් අවස්ථා අධිකරණයක්, දිසාධිකරණයත් මුල් අවස්ථා අධිකරණයක්. ඒ නිසා මුල් අවස්ථා අධිකරණයක් ලබා දීපු නියෝගයකට විරුද්ධව තවත් මුල් අවස්ථා අධිකරණයක් වන දිසාධිකරණයට වාරණ නියෝග ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මම කියන්නේ ඒක එහෙම බෑ කියලා. නමුත් ඒ සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර තත්ත්වයන් සහ ඍජුවම එහෙම ඒකට පටහැනි නියෝගයක් ලබා ගැනීමේ නොහැකියාවක් තියෙනවා. ඉතින් ඒ කොටස අත්හැරියොත් එහෙම අනෙක් කොටස ගන්නවා නම් අනිවාර්යෙන්ම 66 නඩුවක් පාර්ශවයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවසානාත්මක තත්ත්වයක් ඇති නොකරන නිසා අනිවාර්යෙන්ම සිවිල් නඩුවකදී අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වන එක්කෝ සන්තක ප්‍රතිකර්මයක් එහෙමත් නැත්නම් අයිතිය ප්‍රකාශ කරවා ගැනීමට කියන රීවින්ඩිකේටිව් කියන තත්වයට අදාළ ප්‍රතිකර්මයක් එහෙමත් නැත්නම් ගෙවල් කුලියක් සම්බන්ධයෙන් හෝ එන්ට අවසරලාභීත්වය සම්බන්ධයෙන් අදාළ වන අවස්ථාවකදී නිරපීමේ නඩුවක් පැවරීම අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතු වෙනවා. ඔව්. ඒ වගේම නීතිඥතුමනි දැන් අපි මේ ඔබතුමා කියවනේ සන්තක නඩුකරයක් ගැන. මොකද්ද මේ සන්තක නඩුකරයක් කියන්නේ? ඔය දැන් 66 වගන්ති යටතේ පවර නඩුකරයකට වඩා වෙනස්ද? ඔව්. ඒකට වඩා වෙනස්. දැන් අපි ඉස්සෙල්ලාම කිව්වේ 66 නඩුවකදී ප්‍රධානම සාධකය තමයි සාමය කඩවීම. එතකොට ඒක අනිත් එක තමයි මාස 2ක කාලයක් තුල භුක්තිය බලනවා සහ සාමය කඩවීමක් තියෙනවද කියලා බලලා තාවකාලික නියෝගයක් කරනවා. දැන් එතකොට ඒක තමයි වෙනස. භුක්තික නඩුකරයකදී ඒ සාමය කඩවීම කියන එක අවශ්‍ය නැහැ. ඒ වගේම ඒක මාස 2කට වඩා කාලයකට යනවා අවුරුද්දක් සහ 1 දිනක් කියන කාල සීමාව තුල යනවා. හැබැයි මේ දෙක අතර තියෙන සමානතාවය තමයි මේ අවස්ථා දෙකේම අයිතිය පිළිබඳව හොයන්නේ නැහැ. 66 නඩුවකදී අයිතිකාරයා කවුද කියලා හොයන්නේ නැහැ. භුක්තිය දරපු තැනැත්තා සඳහා සාමය කඩවීමේ తాවකාලික නියෝගයක් ලබා දෙනවා. දැන් භුක්තික නඩුකරයකදී තත්වයක් අයිතිය පිළිබඳව හොයන්නේ නැහැ. යම් පුජ්‍යලයක භුක්තියේ ඉඳලා නඩුව ඉදිරිපත් කිරීමට වසරක් සහ 1 දිනකට පෙර භුක්තිය අහිමිවීමක් වෙලා තියෙනවා නම් ඔහුට ගිහිල්ලා ඔහුගේ භුක්තිය අහිමි වෙලා කියන්නේ භුක්තිය බලහත්කාරයෙන් අහිමි කිරීමක් කරලා තියෙනවා. නීතිය ප්‍රකාරව නෙමෙයි. නීතියට පිටින් බලහත්කාරයෙන් භුක්තිය අහිමි කරලා තියෙනවා නම් ඒ භුක්තිය අහිමි කරපු දිනේ සිට වසරක් සහ 1 දිනක් ඇතුළත දිසාධිකරණයට ගිහිල්ලා ඔහුගේ භුක්තිය නැවත ස්ථාපනය කරන්න කියලා ඉල්ලන්න පුළුවන්. එතනදිත් අර අපි ඔප්පු කළ යුත්තේ අගතියටපත් පාර්ශවය ඔප්පු කළ යුත්තේ ඒ අගතියටපත් පාර්ශවයට මේ අදාළ දේපලේ භුක්තිය තිබුණා. ඒ තිබුණු භුක්තිය ඒ නඩුකරේ ඉදිරිපත් කරන්න වසරක් සහ 1 දිනක් තුල අහිමි කරලා තියෙනවා කියන කාරණාව. එතකොට ඒ කාරණාව ඔප්පු කරන්න පුළුවන් නම් අයිතිකාරයට විරුද්ධ වුණත් සහන ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. එතකොටත් තනිකරම භුක්තිය මත සහන ලබා ගන්න පුළුවන් නඩුකරයක් තමයි භුක්තික නඩුකරය කියලා කියන්නේ. 66 සමග එක් ආකාරයකින් සමානයි. නමුත් තවත් ආකාරයකින් පොඩි වෙනසක් තියෙනවා. ඔව්. නීතිඥතුමනි අපි ඔය සන්තක නඩුකර ගැන තව ටිකක් කතා කරමු. මොකද මේ වැඩසටහන බලන කෙනෙක් ඉන්න පුළුවන් ඔය වගේ සන්තකය අහිමි වෙච්ච අවස්ථාවක ඔය කාල සීමාවේ දැන් මේ ලසිත කනුනාරච්චි මහත්තයා කිව්වා වගේ මේ අවුරුද්දයි දවස පැන්නොත් ඔය නඩුකරේ පවරන්න බැරුව යනවානේ. එතකොට ඔය කාල සීමාව ඇතුළත නඩුකරේ පැවරුවොත් අධිකරණයේදී මොනවද සැලකිල්ලට ගන්න ඕන කරුණු? ඒ කියන්නේ මේ නඩුව දිනා ගන්න ජයග්‍රහණය කරන්න මොනවද අධිකරණයේදී ඉදිරිපත් කරන්න ඕන ලේඛන? ඇත්තටම සාගරික දැන් මෙතුමා කිව්ව විදිහට අයිතියක් කියන සංකල්පයට වඩා මෙහිදී බලන්නේ භුක්තියට අදාළ සංකල්පයන්. එතකොට එහිදී විශේෂයෙන්ම වැදගත් වෙන කාරණාව තමයි අපි භුක්ති විඳාය කියන කරුණ සනාථ කරන්න ලේඛන සහ වාචික සාක්ෂි ලබා දීම. මෙහිදී එකතු කරන්න ඕනේ තවත් කාරණාවක් තියෙනවා. දැන් ඇත්තට මේ සංකල්පයෙන් නිසා තමයි හවුල්කාරයෙකුට වුණත් භුක්තික නඩුකරයක් දාන්න පුළුවන්කම තියෙන්නේ. දැන් බොහෝ අවස්ථාවලදී අපි දකිනවා ඇතැම් විට අධිකරණවලදී මේ බෙදුම් නඩුවක් තියෙන දේපලක් එහෙම නැත්නම් මේක හවුලක් තියෙන දේපලක් අපි කියන්නේ. හවුලේ අයිතිවාසිකම් ගමේ කියන්නේ අපි හවුලේ භුක්ති විඳිනවායි කියලානේ හවුලක් කියලානේ. හවුලක් තිබුණා වුණත් tamunගේ භුක්තිය
ඔප්පු කරන්නට පුළුවන් නම් අර කලින් කිව්වා වගේ අපි එක්කෝ ලේඛනමය වශයෙන් අපි යම් කිසි නිවසක පදිංචි වෙලා ඉන්නවා නම් ඒ නිවසට අදාළ විදුලි බිල්පත්, එතකොට විදුලි බිල්පත් පාවිච්චි කරලා තියෙනවා නම් මීටරේ බිඳුව නම් විදුලි බිල්පතක් ඔප්පු කරන්න බෑ අපිට මේ භුක්ති විඳයි කියලා. නමුත් ඒ විදුලිය පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව අපේ උපැන්න සහතික, මරණ සහතිකවල අපේ මේ නම තියෙනවා. ඒ වගේම රජයේ කාර්යාංශය සමග අපි හිතමු වගා බලපත්‍ර ලබාගෙන තියෙනවා, පොහොර සහනාධාරය ලබාගෙන තියෙනවා. ඒ වගේ අවස්ථාවන් වලදී ඒ බඳු ලේඛන ඊටාත්ම වැදගත් භුක්ති නඩුකරයකදී ලේඛන මේ වශයෙන් සාක්ෂි හැටියට ඉදිරිපත් කරන්න. තව එකක් තියෙනවා. මට ඒකට තව එකක් එකතු කරන්න ඕන. මේ 66 නඩුවකදී දිවුරුම් ප්‍රකාශ සහ ලේඛනමත් තමයි තීරණය වෙන්නේ 99%. නමුත් භුක්තික නඩුකරයකදී සාක්ෂි විභාගයට යනවා. ඒකට වාචික සාක්ෂි මෙහෙයීමක් සිදු වෙනවා. සිද්ධ වෙනවා. හරි. හිතවතුනි අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් එකතු වෙමු සලපතල මළුව සමග. ඉතින් අපි නැවතත් එකතු වන්නේ සලපතල මළුව සමගින්. අපි අද කතා කරමින් ඉන්නේ නිශ්චල දේපල වලට අදාළ සන්තකය සහ ඔබට සන්තකය අහිමි වෙච්ච අවස්ථාවක නීතියෙන් ලැබෙන පිළිසරණ මොකක්ද කියන කාරණාව ගැන. නීතිඥ ලසිත කනවනාරච්චි මහත්මයා තමයි යොමු වෙන හිත විරාමයෙන් පස්සේ දැන් මේ අපි මුලින්ම කතා කරානේ මේ සන්තකය ලබා ගන්න පුළුවන් තව ක්‍රමයක් කියලා මේ කුලිය ගිවිසුමක් මත ඔය බද්දට ඉන්න බදුකරුවෝ කියලා අපි කියන්නේ. එතකොට එහෙම මේ බදු ගිවිසුමක් යටතේ කුලිය ගිවිසුමක් යටතේ දීපලක භුක්තියේ ඉන්න කෙනෙකුට ඔබතුමා කිව්වා මේ භුක්තිය නිදහසේ භුක්ති විඳින්නත් පුළුවන්. ඒ වගේම ඒ භුක්තිය ඒ ගිවිසුමේ විදිහට කටයුතු නොකරන වෙලාවක ගෙවල් හිමියට අදාළ මේ බදුකරුව මේ නිරපන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? දැන් ඔය කුලී පදනම කියන එකෙන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ දන්නවා දැන් වර්තමානයේ බොහෝ වෙලාවට සිදුවන්නේ අයිතිකාරයට ගේ කුලියට දෙන්න ඕනහම බද්දර දෙන්න ඕනහම නොතාරිස්වරයෙක් ගාවට ගිහිල්ලා ඒ නොතාරිස්වරයා ඉස්සරහා බදු ගිවිසුමක් සකස් කරනවා. එතකොට ඒ නොතාරිස්වරයා ඒ බදු ගිවිසුම කියන එකත් අපි පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න ඕන. අපි සමහර වෙලාවට දැකලා තියෙනවා නොතාරිස්වරයෙක් ඉස්සරහට ගියත් බදු ගිවිසුම කියලා මාතෘකාව ගහලා ඊට පස්සේ කොන්දේසි ටික ඇතුළත් කරලා දෙපාර්ශ්වය අස්සම් කරලා සකස් කරන ලේඛනයක් තියෙනවා. හැබැයි ඒක විධිමත් බදු ගිවිසුමක් වෙන්නේ නැහැ. විධිමත් බදු ගිවිසුමක් වෙන්න නම් නොතාරිස්වරයෙක් ගාවට ගිහිල්ලා පිටපත් 3කින් යුක්තව නොතාරිස්වරයෙකු සහතික කරන බදු ගිවිසුමක් තියෙන්න වෙන්න ඕන. ඊට පස්සේ මේ බදු ගිවිසුම නිසියාකාරයෙන් මුද්‍ර ගහන්න ඕන. නොතාරිස්වරයා අංකයක් දෙන්න ඕන. ඊට පස්සේ නොතාරිස්වරයා දෙවෙනි පිටපත ඉඩම් කාර්යාලයට යවන්න ඕන. ඒක තමයි විධිමත් බදු ගිවිසුම. එහෙම නැතුව අනිත් එහෙම නොවන අනිත් සෑම ලේඛනයක්ම අවිධිමත් බදු ගිවිසුම. ඇත්තටම හොඳයි ඔබතුමා එහෙම කියපු එක ඇත්තටම අපි ළඟට සේවාදායක වෙනම ඇවිල්ලා කියනවා මේකට මේ මුද්‍රණ ගාස්තු ගෙවන්න ඕනේ නැහැ, රෙජිස්ටර් කරන්න ඕනෙත් නැහැ. නිකන් ගිවිසුමක් ගහලා දෙන්න කියන දා ඔබතුමා කියන විදිහට එහෙම ගැහුවොත් අවිධිමත් කියන එක තමයි ඔබතුමා අවධාරණය කරන්නේ. ඒක අනිවාර්යයෙන්ම අවිධිමත් බදු ගිවිසුමක්. ඒක අවිධිමත් බදු ගිවිසුමක වාචික ගිවිසුමක තියෙන වළංගුතාවයවත් නැහැ ඇත්තටම. ඒක මොකද ඒක වංචා වැළැක්වීමේ ආඥා පනතට පටහැනිනේ අවිධිමත් බදු ගිවිසුමක් ගහන එක. එතකොට එහෙම බදු ගිවිසුම් ගහන්න බෑ. එහෙම ගහන්න පුළුවන් මාසික කාලයක සඳහා පමණයි. උපරිම මාසයයි. මොකද වංචා වැළැක්වීමේ ආඥා පනත යටතේ මාසයකට වැඩි කාලයක් යනවා නම් අර නොතාරිස් සහතික කරන ලද ලේඛනයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක අවිධිමත් බදු ගිවිසුමක්. මම මේ කතා කරන්නේ විධිමත් බදු ගිවිසුමක් ගැන. එහෙම බදු ගිවිසුමක් සහිතව සකස් කරන බදු ගිවිසුමකදී ඒ දෙපාර්ශ්වය එකඟ වන කොන්දේසි සියල්ල මේ බදු ගිවිසුමේ තියෙනවා. එතකොට ඒ කොන්දේසි අනුව තමයි පාර්ශ්වයන් කටයුතු කරන්න ඕන. ඊට පස්සේ යම් පාර්ශ්වයක් ඒ කොන්දේසිය කඩ කරනවා නම් එතකොට කුලී හිමියාටත් බෑ කොන්දේසි කඩ කරලා බදු කරුව තමුන්ට ඕන වෙලාවට එළියට දාන්න. ඒව කරන්නත් බෑ. ඒ වගේම කුලී නිවැසියාත් ඒ බදු ගිවිසුමේ තියෙන කොන්දේසි අනිවාර්යෙන් පිළිපදින්නට ඕන. නිසියාකාරයෙන් කුලී ගෙවන්න ඕන. ඒ ගිවිසුම අනුව ඒ බදු දීපල ආරක්ෂා කරන්නට ඕන. ඊට පස්සේ බදු කාල වැදගත්ම දේ තමයි බදු කාල සීමාව ඉවරණයින් පස්සේ බදු දීපලෙන් අයින් වෙලා යන්නට ඕන. ඒක තමයි. එතකොට එහෙම අයින් වෙලා ගියේ නැත්නම් ඒක සඳහා බදු කුලී හිමියාට පුළුවන්කම තිබෙනවා නඩුවක් පවරන්නට අර තැනත්තා ඉවත් කරන්න. හැබැයි වර්තමානයේ තියෙන තත්ත්වය තමයි විධිමත් බදු ගිවිසුමක් යටතේ වුණත් නඩුවක් පැවරුවොත් සාමාන්‍ය කාර්යපටිපාටි යටතේ ඉසාධිකරණය නඩුව පවරන්න වෙනවා. ඉතින් ඕක ටික කාලයක් යනවා. ඉතින් ඒක අපේ සමහර කුලී
නිවැසියන් ඕකෙන් ප්‍රයෝජනයට ගන්නවා. ඕක ප්‍රයෝජනට අරගෙන අර දිසාධිකරණයේ නඩුව කාල්ගත කරමින් බලහත්කාරයෙන් මොකද බදු කිවිසුම ඉවරණයෙන් පස්සේ ඉන්නේ බලහත්කාරයෙන්. ඒ බලහත්කාරයෙන් ඉන්න උත්සාහ කරනවා. හැබැයි ඒකටත් වර්තමානයේ යම් යම් නීතිමය වෙනස්කම් සිදු වෙමින් පවතිනවා. ඒක සම්බන්ධයෙන් අපි ඊළඟ අවස්ථාවේ කතා කරමු. ඔව්. ඒ වගේම නීතිඥතුමනි දැන් ඔය මේ අපි අහනවා සමහරවිට ගෙවල් කුලී පනත යටතේ ගෙවල් කුලී මණ්ඩලයට යන අවස්ථාත්. ඒක මේ බදු කිවිසුමක දැන් මේ නීතිඥ ලසිත කනෝනාරච්චි මහත්තයා පැහැදිලි කරපු එකට වඩා වෙනස් තත්ත්වයක්ද ගෙවල් කුලී පනත යටතේ ඇති කරගන්න බදු කිවිසුම. ඇත්තටම සාගරිකා ඔය ගෙවල් කුලී පනත කියන කාරණාව දැන් ඉදිරියේදී මම හිතන්නේ ගොඩක්ම සාකච්ඡාවට බඳුන් වීමට නියමිතව තියෙන පනතක්. මොකද ඔබ දැකලා ඇති කොළඹ හෝ එහෙම නැත්නම් කොළඹින් පිට මහා මාර්ගයක යනවා නම් ওই නගරාශ්‍රිතව නගරෙම සංවර්ධනය වෙලා තියෙද්දි තනින් තන සංවර්ධනය නොවුණු තාමත් සිංහල උළු හෙවිල්ලපු කඩසාප්පු ඉඳලා හිටලා හම්බ වෙනවා. ඔය ගොඩක් දේ ඒ විදිහට කඩසාප්පු තියෙන්න හේතුව තමයි ඔබ ඔය කලින් මොහොතකට කලින් සඳහන් කරපු ගෙවල් කුලී පනත. ඔය ගෙවල් කුලී පනත 1970 ගණන් වලදී මේ ලංකාවට හඳුන්වලා දුන්නේ. එහිදී ඇත්තටම ගෙවල් කුලී කරු ආරක්ෂා කිරීම තමයි එම පනතේ විශේෂ අරමුණක් උනේ. ඒක නිසා ගෙවල් කුලී පනත යම්කිසි පාර්ශ්ව දේපලකට අදාළ වෙනවා නම් උදාහරණයක් විදියට නේවාසික නිවසක් නම් ඒ කියන්නේ පදිංචිය සඳහා භාවිතා කරන දේපලක් නම් 1980 ජනවාරි 1 වෙනිදා වෙනකොට ඒ දේපල යම්කිසි පාර්ශ්වයකට කුලියට දීලා තිබුණු දේපලක් නම් ඒ දේපල ගෙවල් කුලී පනතට යටත් වෙනවා. ඒ වගේම ව්‍යාපාරික ස්ථානයක් නම් ඒ ව්‍යාපාරික ස්ථානයේ මුල් තක්සේරුව රුපියල් ඒ අදාළ මේ ප්‍රාදේශීය කොට්ටාශ පළාත් පාලන ආයතනයේ මත මහනගර සභාවක් නම් විතරක් මම කියන්නම් රුපියල් 6000ට වැඩි නම් ඉවත් වෙනවා 6000ට අඩු නම් ගෙවල් කුලී පනත අදාළ වෙනවා. අන්න ඒ විදිහේ ක්‍රමවේදයක් අනුව තමයි ගෙවල් කුලී පනත අදාළ වෙන්නේ ව්‍යාපාරික හෝ නේවාසික දේපල සඳහා. ඉතින් මේ ගෙවල් කුලී පනත අදාළ වෙන අවස්ථාවකදී ගෙවල් කුලී පනතේ තියෙන යම්කිසි කාරණාවක් ඔස්සේ පමණයි ඉවත් කිරීමට හැකි වෙන්නේ. මම උදාහරණයක් හැටියට කියන්නම්. හිග ගෙවල් කුලී තියෙනවා නම් මාස 3ක දැන්වීමක් දීලා තමයි නිරපීමට හැකියාව තියෙන්නේ. ඒ වගේම ගෙවල් අයිතිකාරයෙක්ට පුළුවන් ඔහුට තියෙන එකම දේපලක් නම් ඒ දේපල ලබා ගන්න. එහෙම නැත්නම් සාධාරණ අවශ්‍යතාවය මත ඉල්ලා සිටින්න. එහෙමත් නැත්නම් දේපල අවුරුදු 40කට වඩා පැරණි දේපලක් නම් එය සංවර්ධනය කිරීම සඳහා ඉල්ලා සිටින්න හැකියාව තියෙනවා. ඒ වගේම යම්කිසි දේපලක් නියුසන්ස් ඒ කියන්නේ යම්කිසි නීති විරෝධී කාර්යයන් සඳහා යොදා ගන්නවා නම් ඒ වගේ අවස්ථාවකදීත් ගෙවල් කුලී පනත යටතේ අයිතිය ලබා ගන්න, භුක්තිය ලබා ගන්න නඩු පැවරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ විශේෂ කාරණා කීපයකදී පමණයි ගෙවල් කුලී පනත අදාළ වෙනවා නම් විශේෂ හේතු දක්වලා ඒ හේතුවක් යටතේ පමණයි භුක්තිය ලබා ගන්න දිසාධිකරණයේ නඩුවක් පැවරිය හැකි වෙන්නේ. ඒක තමයි අර සාමාන්‍යයෙන් මෙතුමා කිව්ව විදිහට ගිවිසුමක් ඇතුළත් කරලා කුලීකාරයෙක් හැටියට ඇතුළත් වෙන කෙනෙක් සහ ගෙවල් කුලී පනතට යටත් වන පරිශ්‍රයක් සම්බන්ධයෙන් නම් ඒ පනතේ තියෙන විධිවිධානයක් යටතේ තමයි නිරපීමට නඩුවක් දාන්න හැකියාව තියෙන. ඒ තමයි මේ දෙක අතර තියෙන වෙනස. ඒත් එක්කම අපි කතා කරමු නීතිඥතුමනි මේ දැන් බදු කාල සීමාව ඉවර වෙලා යම් අවස්ථාවක කුලී නිවසේක රැඳී සිටින වෙලාවක දැන් ලසිත නීතිඥතුමා කිව්වා මේ ඒ කාලය පැනලත් නීති විරෝධීව දිගින් දිගට අර දිසාධිකරණ නඩුව යන අතරතුර දේපලේ රැඳිලා ඉන්න පුළුවන් කියලා. යම් අවස්ථාවක එහෙම අර ඔබතුමා කිව්වා කලින් කිව්වා වගේ ඉන්ජන්ක්ෂන් තහනමක් හරි ඒ වගේ ආකාරයකින් ඒ මුක්තින කෙනා කුලී කරුවා අයින් කරන්න පුළුවන්ද? ඇත්තටම ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද හැම ගොඩක් කුලී කරුවන්ට සහ ගෙවල් අයිතිකරුවන්ට තියෙන ප්‍රශ්නයක් මේක. ඇත්තටම සාගරිකා මේ නීතියේ තියෙන ගැටලුව තමයි අද වෙනකොට අවසානාත්මක සහනය අතුරු සහනයක් හැටියට ලබා ගන්න බෑ. කියන්නේ ඔබ යම්කිසි නඩුවක් පවරනවා නම් දේපලේ භුක්තිය ලබා ගන්න නිරපලා ඒ නිරපීමේ සහනය අතුරු සහනයක් හැටියට මුල් අවස්ථාවේදීම ලබා ගන්න අපේ නීතියේ ප්‍රතිපාදන නැහැ. ඉතින් මේ බඳු අවස්ථාවකදී හැබැයි යම් සන්තක ප්‍රතිකර්මයන් තියෙනවා මේ විදිහට නීති විරෝධී භුක්තියක් දරන කෙනෙක්ට යම් සීමා කිරීම වලට සීමා කරන්න. ඒකට හොඳම උදාහරණය තමයි මම කඩයක් කරන කෙනෙක් නම් ඔබට කුලිය නොගෙවා ඔබගේ කඩය කුලිය නොගෙවා මම නීති විරෝධී ලෙස
කඩේ ව්‍යාපාරික කටයුතු වලට යොදාගෙන ඒකෙන් ලාභයක් උපය ගන්නවා. එතකොට මම නීති විරෝධී සන්තකයක් පාවිච්චි කරලා යම් කිසි ලාභයක් උපයනවා නම් නීතිය ඒ වගේ අයට යම් කිසිම සහනයක් හෝ අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවකදී ඒ නීති විරෝධී සන්තකේ භාවිතා කරලා ලාභ ඉපීම නවත්තන්න. ඒ කියන්නේ ව්‍යාපාරික කටයුතු කරනවා නම් මේ ව්‍යාපාරික කටයුතු නවත්තන්න කියලා නඩු තීන්දුව රාශියක් තිබෙනවා. ඒක ඊටාත්ම පිළිගත් නීති සම්ප්‍රදායක් දැන් මුල් බැසගත් නීතියක් බවට ලංකාවේ පත් වෙලා තියෙනවා. ඔබ ගෙවල් හිමියෙක් නම් ඔබගේ කුලී නිවැසියා කුලී නොගෙවා බලහත්කාරයෙන් ඒ පරිශ්‍රය භාවිතා කරලා යම් කිසි ලාභයක් ලබා ගන්නවා නම් ඔබට ඒ සන්තකය ලබා ගැනීමට මූලිකවම බැරි වුණත් ඔබට අතුරු සහනයක් හැටියට ඒ ව්‍යාපාරික කටයුතු වල යෙදিলা ලාභ ලබා ගන්න එක නවත්තන්න පුළුවන්කමක් තිබෙනවා. ඔව්. ඒ වගේම දැන් මේ ඔබතුමා ගෙවල් කුලී පනත ගැන කතා කරානේ. මෑතකදී ওই පනතේ යම්කිසි මේ සංශෝධනයක් එන බවට අපිට ආරංචි තියෙනවා. අපි ඒ ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරමු ප්‍රේක්ෂකයන්ට. දැන් ඇත්තටම ගෙවල් කුලී පනත කියන්නේ 1970 තිබිච්ච සමාජ ආර්ථික තත්ත්වයක් යටතේ හඳුන්වා දීපු නීතියක්. නමුත් දැන් ඔබ දන්නවා වසර 50ක වගේ කාලයක් ගත වෙලා තියෙනකොට වර්තමාන සමාජ ආර්ථික තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස්. දැන් වර්තමානයේ තිබෙන ගැටලුවක් තමයි මේ ගෙවල් කුලී පනත අර දසනායක මහත්මයා කිව්වා වගේ මේ ගෙවල් කුලී පනත නිසා යම් යම් දේපල පැරණි පරම්පරා ගානක් පැරණි දේපලවල ඉන්නවා. ඒ දේපල සංවර්ධනය කරන්න හැකියාවක් නැහැ. වර්තමානයේ හයි රයිස් බිල්ඩින් ඔය සාහිධිපත්‍ය දේපල ඉදි වෙනවා, නව ගොඩනැගිලි ඉදි වෙනවා. ඒවට අර සමහර නගර මැදේ තියෙන වැදගත් දේපල වෙන්න පුළුවන්. ඒවට අර සංවර්ධන කාර්ය සඳහා යෙදෙන්නේ නැහැ. ඒ නිසා පසුගිය කාලය තුලම වරින් වර විවිධ සංශෝධන සහ ගැසට් නිවේදන වගේ අර ගෙවල් කුලී පනතට අදාළ වන පරිශ්‍රයන් එකින් එක බැහැර කිරීමක් කරා. දැන් එතකොට සුළු ප්‍රමාණයක් තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. දැන් වර්තමානයේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නේ ඊටත් වඩා ගෙවල් කුලී පනතට වඩා තියෙන ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය ගෙවල් කුලී පනතෙන් බැහැරවන පරිශ්‍රයක් වුණත් කුලීකරුවෙකු ඉවත් කිරීම සඳහා ගතවන කාලය. ඔබ දන්නවා ගෙවල් කුලී නඩුවක් දැම්මහම සාමාන්‍ය ඉඩම් නඩුවක් වගේ අවුරුදු 10-15 යන අවස්ථාවක් තියෙනවා. එතකොට ඒක ඒ නිසා සමාජ ආර්ථික වශයෙන් ගෙවල් කුලී හිමියාට බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා. අපේ සංවර්ධන ක්‍රියාදාමයට බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා. මිනිස්සු කුලියට දෙන්නේ නැහැ. ගන්න බෑ. ඒ නිසා ගෙවල් කුලී පනතට දැන් අයිති වෙන්නේ ඉතාමත් සීමිත සංඛ්‍යාවක් නේ. සම්බන්ධයෙන්ුත් මම හිතන්නේ සංශෝධනයන් ඉදිරියේදී එයි. නමුත් දැනට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ ගෙවල් කුලී පනතටත් නොවැටෙන සාමාන්‍ය පරිශ්‍රයන් කුලියට දුන්නාම ඉක්මනින් ගන්නෙ. ඉක්මනින් කොහොමද ආපසු ලබා ගන්නෙ කියලා ඒ ගෙවල් කුලී ගිවිසුම ඉවරණයින් පස්සේ නැත්නම් ඒ ගෙවල් කුලී ගිවිසුම කඩ කරන අවස්ථාවකදී. ඒ සඳහා අලුතෙන් අලුත් පනතක් හඳුන්වා දෙනවා, විශේෂ විධිල් දාන පනතක්. දැන්ට ඒ කටයුතු බොහොම අධිකරණ අමාත්‍යාංශයෙන් අවසන් කරලා තියෙන අපි දන්න විදිහට ඒ යටතේ රැකවරණය හම්බ වෙනවා අර නීත්‍යානුකූල බදු කුලී ගිවිසුමක් යටතේ කුලියට දැන් ලැබූ පරිශ්‍රණ සම්බන්ධයෙන්. එවැනි පරිශ්‍රයක ඉන්න කුලීකරුවා කුලී ගිවිසුම කඩ කරොත් එහෙම, ගෙවල් කුලී ගෙවන්න නැතුව කඩ කරොත් එහෙම නැත්නම් ඒ කුලී ගිවිසුමේ කාලේ ඉක්ුත් වුණොත් එහෙම ඉතාමත් ඉක්මනින් දිසාධිකරණයට ගිහිල්ලා මුල් අවස්ථාවේ මතුරු නයිසයි නියෝගයක් අරගෙන මාස 2ක කාලයක් තුල අනිත් පාර්ශ්වය අධිකරණයට ගෙනහල්ලා ඒ අනිත් පාර්ශ්වයට කියන්න වළංගු හේතුවක් නැත්තම් ඉක්මනින්ම ඒ පාර්ශවය ඉවත් කිරීමේ ක්‍රමවේදයක්. එතකොට බලාපොරොත්තුව තියෙන මේ ක්‍රමවේදයේ යටතේ ගෙවල් කුලී නඩුවක් මාස 2-3ක් ඇතුළත අවසන් කරලා සන්තකයේ අර අයිතිකාරයට අපු ලබා ගන්න හැකි වෙයි කියලා. හැබැයි වැදගත්ම දේ තමයි මම ඉස්සෙල්ලා කිව්වා ඒ පනත යටතේ ආරක්ෂාව ලබා ගන්න නම් නීත්‍යානුකූල බදු කුලී ගිවිසුමකට එළඹෙන්නට ඕන. ඒක තමයි ඔබතුමා කලිනුත් අවධාරණය කරේ විධිමත් බදු ගිවිසුමකට පැමිණීමේ අවශ්‍යතාවය. ඔන්න ඔය විදිහට හිතවතුනි අපේ හෝරාවක කාල සීමාව අවසන් වෙනවා. අපි විශ්වාස කරනවා ඔබට ඔබේ දේපල වලට අදාළ සන්තකය සහ ඔබට සන්තකය අහිමි වෙච්ච අවස්ථාවක නීතියෙන් ලැබෙන ප්‍රතිකාරම මොනවද කියන කාරණා පිළිබඳව අද දවසේ ඔබට මූලික දැනුමක් ලැබෙන්නේ නැති කියලා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමු. අද දවසේ ඔබ දැනුවත් කරන්න මැදිරියට පැමිණි නීතිඥ සංජීව දසනායක මහතාට වගේම නීතිඥ ලසිත කණුවනාරච්චි මහතාට ඔබ දෙදෙනාටම බොහොම ස්තුතිවන්ත වෙමින් ආයුබෝවන් කියලා සමු දෙනවා. ආයුබෝවන්. හිතවතුනි අපි නැවතත් සතියකට පස්සේ මේ වගේ හෝරාවක හමු වෙමු. ඔබේ දිනදා ජීවිතයට වැදගත් වෙන තවත් නීතිමය කරුණක් සමග. එතෙක් ඔබට සුබ සතියක්.
මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.